හරිද පුතේ? එහෙනම් අපි අද නුවණ ප්‍රශ්න පත්‍ර කට්ලේ 4 එක පත්‍රය සාකච්ඡා කරනවා. එතකොට නිකන් අපි පොඩි උපදේශ ටිකක් ගැන චුට්ටක් ආයේ නිකන් කතා කරමු. මේක මොකද කාලෙකින් උපදේශ ගැන කතා නොකරපු හින්දා විභාග අංකයේ කොටු ඇති තිත්තිරි මත ලියන්නේ. ඒතර ඔයාලට දාම විභාග අංකයක් නැහැ. පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ඔන්න මෙන්න කියලා විභාග අංකයක් එනවා. දැන් තාමත් මේ පහේ ළමයිට විභාග අංකයක් ඇවිල්ලා නැහැ. තාම ඉල්ලුම් පත්තු දාපු නැති හින්දා. ඊට පස්සේ විභාග අංකයක් එනවා. තුන්වෙනි පිටුවේ නියමිත ස්ථානයේ විභාග අංකයක් දාන්න කියලා කියන්නේ හදිස්සියවත් මේක කොලේ ගැලවුණොත් ඩබල් පිටු තියෙන්නේ. මෙන්න මෙතරත් විභාග අංක දාන්න වෙනවා. එහෙනම් දැනට ඔයාලට ඒක ලියන්න වෙන්නේ ඔයාලගේ නම. ඊළඟට ප්‍රශ්න 40යි ප්‍රශ්න වලට අනු කොටස් ඇත කියලා කියනවා. එහෙනම් මේ දෙවෙනි එකේ තියෙන එකක් මෙතනට වැරදිලා ගිහිල්ලා ඊළඟට ප්‍රශ්න සියල්ලට පිළිතුරු ප්‍රශ්න පත්‍රය ලියන්න. පිළිතුරු ලියන ලෙස උපදෙස් දී ඇති ප්‍රශ්න වලට පිළිතුරු තිත්තිරි මත ලියන්න. මේක නම් එහෙම නෑ. බොහෝ වෙලාවට ඉරි ගහන්න. පිළිතුරු යටින් ඉරක් අඳින්නේ උපදෙස් දී ඇති ප්‍රශ්න වල නිවැරදි පිළිතුරු තෝරා යටින් ඉරක් අඳින්න කියලා කියනවා. කටුවට කඩදාසි සපේනවා කොට ඒක ඉතින් ඔයාලා සපය ගන්න වෙනවා. හැබැයි ශිෂ්‍යත්ව විභාගයේදී සපේනවා. මේ උපදේශ කාලෙකින් මතක් නොකරපු හින්දා තමයි උපදේශ ටික මතක් කළේ. මෙතනදී උපදේශ තියෙනවා. සාමාන්‍යයෙන් අපි මේක කියවන්නේ නැතුව බොහෝ වෙලාවට යනවනේ. නේද? ඒතර කාලය මේකේ මිනිත්තු 45යි කියලා තියෙන. හැබැයි ශිෂ්‍යත්ව විභාගයේදී දැන් කෙටි ප්‍රශ්න පත්‍රයට කාලය පැයක් හම්බ වෙනවා. හරි. එතකොට පහත දී ඇති රූප අතුරෙන් එනම් පළවෙනි කාරණේ මේ හැම එකෙම උපදේශي අපි පිළිවෙලට කියව ගන්න වෙනවා. උපදේශයේ භාගයට කියව ගත්තොත් අපිට හරි අදහසක් එන්නේ නැහැ. ඒකට අපි වෙනත් දෙයකට තමයි උත්තර ලියලා තියෙන්න පුළුවන්. එතකොට අපේ උත්තරේ වරදින්න පුළුවන්. මොකද ප්‍රශ්න 40යි. ඒ ප්‍රශ්න 40න් අපිට අහිමි කරගන්න බෑ උත්තර එකක් දෙකක්වත් ප්‍රශ්න. අහිමි වෙනවා කියන්නේ ප්‍රශ්න දෙකක් අහිමි වෙනවා කියන්නේ අපේ ලකුණු පහක් ඉවරයි. එහෙනම් අපි ලකුණු සියල්ලම කෙටි ප්‍රශ්න පත්‍රය ඇතුලේ ලේසි ඉරක් ගහ ගන්න තියෙන්නේ. ඒකේ උපරිම වශයෙන් ලකුණු 100න් 100ම ගන්න උත්සාහ කරන්න. මම හිතනවා මේ කටලේ ඒ වැඩේ කරගන්න පුළුවන් ඔයාලට. මොකද පහසු කටලයක් තියෙනවා. පහතදී ඇති රූප අතරින් අනෙක් ඒවා සමග කුමන හෝ අයුරකින් සම්බන්ධ කළ නොහැකි රූපය. මේ තුනම දිහා බැලුවට පස්සේ අපිට අංක 1 වෙනස් 1 වෙනස් 2යි 3ත් එක මොකද මේක මහා මාර්ගයේ ගමන් කරන ගොඩබිම ගමන් කරන දේවල් එක අංක 1 කියන්නේ ජලයේ ගමන් කරන දෙයක්. එහෙනම් මෙතන පොඩි වෙනසක් තියෙනවා. පිළිතුරු අංක 1 කියලා අපිට කියන්න පුළුවන්. ඊළඟ එකේ ගත්තම දෙවෙනි එකේ පෞද්ගලික පිරිසිදුභාවය සඳහා පාවිච්චි කරනවා අපි බුරුසුව සහ පනාව. ඒක පෞද්ගලික භාණ්ඩ. හැබැයි පුටුව පොදු භාණ්ඩයක්. පුටුව පෞද්ගලික නෑ. ඒක පුටුව සර්. පොදු භාණ්ඩයක්. පිළිතුරු අංක 2 එනවා. මේසෙයි පුටුවයි ගෘහ උපකරණ මම හිතන්නේ මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ වාඩි වෙන ඒවා. පැදුරා. පැදුරා. වාඩි වෙනවා පැදුරට වාඩි වෙනවා මේසේ ගලපෙන්නේ. එහෙම නෙවෙයිනේ. මේ දෙකම මේසේ පුටුවා ගෘහ භාණ්ඩ වලින් හදන්න පුළුවන් නේ. පුතේ මෙතන මේ දැන් මේ තුනම දිහා බැලුවම ඔයා කියනවා ඔව් පැදුර වාඩි වෙන්න. හැබැයි මං කියන පැදුර වාඩි වෙන්න විතරක් නෙවෙයි පැදුර නිදා ගන්නත් පාවිච්චි කරනවා. එතකොට මේ පුටුව වාඩි වෙන්න තමයි. එනකෝ මං ගත්ත සම්බන්ධය තමයි මේසෙයි පුටුවයි ගෘහ භාණ්ඩ. පැදුර වෙනත් දෙයකින් එක්ක පන් වලින් එක්ක ප්ලාස්ටික් වලින් හදන්න. මේක ගෘහ භාණ්ඩ කියන කාණ්ඩෙට මේ 1යි 3යි දාන්න පුළුවන්. දෙවෙනි එක ගෘහ භාණ්ඩ කියන කාණ්ඩෙට දාන්න බැරි වෙනවා. පැදුර වෙනස් මේසෙයි පුටුවත් එක්ක ගන්න. ඒක අංක 2 එන්නේ. පිළිතුරු අංක 2 තමයි මම ලකුණු කරන්නේ. පැදුර. දැන් මේක එතකොට මේ වාඩි වෙනවා කියන ආකල්පෙන් ගත්තොත් පුටුවේ වාඩිනව පැහැදිලි. පැදුරේ වාඩි වෙන්න භාවිතා කරනවා, නිදා ගන්නත් භාවිතා කරනවා. ඊට වඩා මම හිතනවා ප්‍රබලයි මෙතන මේ දෙකම ගෘහ භාණ්ඩ. සමහර දේවල් විවිධ විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. ඒකට මේ දෙකම ගෘහ භාණ්ඩ පැදුර ගෘහ භාණ්ඩ. ප්ලාස්ටික් එහෙම කියලා ගන්න බැරිද? පුටුව ප්ලාස්ටික් වගේම පුටුව හදනවා පුතේ ලී වලින්.
මේසේ ප්ලාස්ටික් වගේම ලී වලිමුත් හදනවා. යකඩ රාමුවක් ගහලත් හදනවා. අපිට ඒ විදිහට මේ දෙක මේ කරන්න බෑ. ගෘහ භාණ්ඩ කිව්වම ගෘහ භාණ්ඩ කියන්නේ පුතේ ලී වලින් හදපු භාණ්ඩ පමණක් නෙවෙයි. ගෘහ භාණ්ඩ කියන්නේ ගෙදර භාවිතයට ගන්න භාණ්ඩ. ලී උපකරණ මං කියලා නෙවෙයි මං කියන්නේ. පුටුව ප්ලාස්ටික් වලිමුත් පුළුවන්. මේසේ ප්ලාස්ටික් වලිමුත් පුළුවන්. ඊළඟට පුටුව ඔය යකඩ රාමුවක් ගහලා ඒක උඩින් කුෂන් දාලා නේද? එහෙමත් හදන්න පුළුවන්. මේසෙත් එහෙම පුළුවන් ඉතින්. හැබැයි මේ දෙකම ගෘහ භාණ්ඩ. එන්න පිළිතුරු අංක 2 තමයි තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ. සර් කියපු දේවල් ඇහුණනේ. තුන්වෙනි ප්‍රශ්නෙට එන්නේ පිළිතුරු අංක 2. මම මෙච්චරලා තර්ක කරේ ගෘහ භාණ්ඩ තමයි 1යි 3යි. ඒවා සමහරලාට නෑ සර් ප්‍රශ්න නෙවෙයි. සමහරක් වෙලාවට සර් කියන දේවල් ඇහෙන්නේ. බලන්න පොඩ්ඩක් සවුන්ඩ් පොඩ්ඩක් අඩු වෙලා වෙන්නත් පුළුවන්. මම තව ටිකක් හයියෙන් කියන්න. අපිට ඇහුණා. හරි හරි. එතකොට එහෙනම් පිළිතුරු අංක 2 තමයි 3ට ආවේ. හතරවෙනි එකෙත් පළවෙනියයි දෙවෙනියයි කුමිසත්තු පාද 6ක් තියෙන. හැබැයි මෙතන පාද 4යි ඌ කුමිසතෙක් නෙවෙයි සෝරි පාද 2යි ඌ කුමිසතෙක් නෙවෙයි කුරුල්ලෙක් විදිහට තමයි අපි අර්ථකථනය කරන්නේ. දෙපා සතෙක් නේ අර්ථකථනය කරන්න වෙන්නේ. මේ දෙන්නම පාද 6ක් තියෙන කුමිසත්තු. එහෙනම් පිළිතුරු අංක 3 තමයි එන්නේ. නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. රුපියල් 50ක මුදලක් නෝට්ටු දෙකකින් හා කාසියකින් ගෙවිය හැකි ආකාරය වන්නේ කියලා කියන. ඒතර අපි බලමු උත්තරවල රුපියල් 50. රුපියල් 20 නෝට්ටු දෙකයි රුපියල් 5 10 කාසිය 3යි කියන්නේ පුතේ රුපියල් 20 නෝට්ටු දෙකට 40යි 10 කාසිය 3ට 70යි. එහෙනම් පළවෙනි පිළිතුර වෙන්න බෑ. රුපියල් 20 නෝට්ටු දෙකයි රුපියල් 10 කාසිය දෙකයි නම් පුතේ මෙතන කියනවා රුපියල් 50 නෝට්ටු දෙකක් හා කාසියකින්. එතනම රුපියල් 60කුත් වෙලා ඒ කාසිය sorry 20 නෝට්ටු එකයි නේ 20 නෝට්ටු එකයි එතන රුපියල් මම වරද්දවුවා රුපියල් 50 තමයි හැබැයි මෙතන කියන්නේ නෝට්ටු දෙක සහ කාසි තුනක් ඉඳ මේ උඩ කියන කාරණෙත් එක වෙනස් වෙනවා හරි ඊළඟට අංක 3 රුපියල් 20 නෝට්ටු දෙකයි ඔය නෝට්ටු දෙකයි රුපියල් 10 කාසි එකයි අපිට කියන්නේ නෝට්ටු දෙකයි කාසි එකයි හින්දා අංක 3 තමයි එකට පිළිතුර අංක 3 හරි අංක 3 තමයි අපිට ගන්න වෙන්නේ මම කියන්නේ දැන් මෙහෙමයි උත්තර කියන අතරේ අංක උත්තරේ එන්නේ අංක 3ද අංක 2ද අංක 1ද කියන එක චුට්ටක් නිශ්ශබ්දව ඉඳලා මට ඔයාලගේ උදව් අවශ්‍ය දැන් තියෙනවා මම ඔයාලගේ ප්‍රශ්න අහන තැන් තියෙනවා ආන්න ඒ තැන්වලදී ප්‍රශ්නෙට උත්තරේ දුන්නා නම් ඒ කියන්නේ ගොඩක් මේකේ බලපුවම පිළිතුර කියන්නේ යන්න උත්සාහ කරන්න එපා ඒකට දැන් අපි හැමෝම පිළිතුරු ලියලා ඉවරයි එතකොට ඒ ඔයාලා ලියපු පිළිතුරු තමයි මම සාකච්ඡා කරන්න යන්නේ. නැත්නම් අරක නිකන් නොගැලපෙනවා වගේද කියලා හිතනවා. එහෙනම් මේ හැම වෙලාවෙම උත්සාහ කරමු මම අහන ප්‍රශ්නත් එක්ක කතා කරන්න. පහත ඉලක්කම් 4 භාවිතෙන් සෑදිය හැකි විශාලම සංඛ්‍යාව නම් ඉමාස් මයික් එක ඔෆ් කරමුකෝ. විශාලම සංඛ්‍යාව අපි හොයන් යද්දී අපිට වෙනවා මුලින් ගන්න වෙන්නේ ලොකුම සංඛ්‍යාවනේ. මොකද මෙතන තියෙන ලොකුම සංඛ්‍යාව? 9. එහෙනම් අගටව කුඩාම සංඛ්‍යාව කියන බිඳුව දාගන්නත් වෙනවා. 9 බිඳුවයි 9 බිඳුවයි අතර පිළිතුරු දෙකක් තියෙනවා. එහෙනම් ඊතුරු සංඛ්‍යා ටික 9ට තරමක් කුඩා සංඛ්‍යාව මොකද්ද? 9න් පස්සේ දාන්න වෙන්නේ. 6. එහෙනම් අපිට පිළිතුරු අංක 2 තෝරන්න වෙනවා. පිළිතුරු අංක 2 තෝරන්න වෙනවා. 9 6 3 බිඳුව නේද? එතකොට පිළිතුරු අංක 3 තියෙන මොන ඉලක්කම් 4 භාවිතයෙන් සෑදියගේ මොන සංඛ්‍යාවද මේ ලියලා තියෙන්නේ? කුඩාම සංඛ්‍යාව. ඉලක්කම් 4 භාවිතයෙන් සෑදියේ කුඩාම සංඛ්‍යාව තමයි එළිය තියෙන්නේ. නම් ප්‍රශ්න අංක 6ට පිළිතුරු අංක නෑ සර්. ඒකත් නෑ සර් කුඩාම
සංඛ්‍යාව 3069. ඔය ඒකත් නෑ නේ මෙතන 6 9 මාරු වෙන්න එපා. එහෙම කිව්වට. හරි. ලියන්න ගත්තොත් අපි හරියට ලියනවක නේද? පහත දැක්කෙන වාක්‍යවල ඉරිගසා ඇති වචනයට ගැලපෙන වචනේ තෝරා යට යටින් ඉරක් අඳින්න. හරි. ඉරි ගහලා තියෙන වනයේ කියලා. වල්ලලි රංචු පිටින් වනය පුරා සැරිසරන්නට ඌහ. මොකද වනයේ? පව්ව කියන්නේ මොකද්ද? පව්ව වංගුව නම් දන්නව ඇතිනේ. පාරක දෙන පව්ව. පර්වතය වගේ අදහසක්. පර්වතය කන්ද වගේ අදහසක්. පව්ව. ඊනකට ළමා ලපටි පෙර පය ඉක්මන් කර පාසල වෙත. සිප්පල වෙත තමයි ඔන්න ගමන් කරන්නේ. මේකේ නම් ඉතින් කියන්න තරම් සංඛ්‍යා රටාවක් නෑ නේද? මොනාට මේවා දිනවද දන්නවද? දෙවරක් 4 8යි, පස්වරක් 3 15යි, හැවරක් 2 මේකේ මොකද්ද කරලා තියෙන්නේ 10 වෙනි එකේ? සර් මම අභිමාන් කියන්නද? මං ඇහුවේ මොනවද කරලා තියෙන්නේ? මම කියන්නේ මොනවද කරලා තියෙන්නේ? වටේ ටික එකතු කරලා වැදට දාලා. දැන් එහෙනම් නිශ්ශබ්ද. වටේ ටික එකතු කරලා වැදට දාලා. හරි පුතේ දැන් නිශ්ශබ්ද වෙමු. ඒ කියන්නේ මේකයි 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 මේ ටිකේම එකතුව මේ මැදට අරගෙන 5යි 3යි 8යි හරි 7යි 2යි 9යි 4යි 2යි 4යි 2යි 6යි. එතකොට පුතේ මෙහෙමයි ශිෂ්‍යත්ව විභාගයේදී සංඛ්‍යා රටා අහනවා. එතකොට මේ තියෙන්නේ සරල සංඛ්‍යා රටානේ. ඒතර මේ සරල සංඛ්‍යා රටා තේරුම් ගමු. මේක මම කියන්නේ පේපරේ පහසු පේපරයක්. එහෙනම් තමයි මම කියන්නේ පේපරේට ලකුණු 100න් 100 ගන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ කියලා. එතකොට මේ මෙතනින් එහාට අමාරු ප්‍රශ්න පත්‍ර වලට යනකොට මේ සංඛ්‍යා රටා වලින් එහාට තමයි යන්නේ. එහෙනම් මේක හිතන්න ඕනේ ඉස්සලා කොහොමද ආවේ මෙහෙමයි හිතලා තේරුම් අරන් එතනින් එහාට පොඩ අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ. බලමු ඉතින් සංඛ්‍යා රටා කියන එක සරලයි. මීටරයකට ඇති සෙන්ටිමීටර ගන්න. 100යි. 10යි. මීටරයකට සෙන්ටිමීටර 100යි. වෘත්තයකට ඇති සම්මිතික අක්ෂ අනන්තයි. කියලා නිමේ කරන්න බෑ වෘත්තයකට සම්මිතික අක්ෂ අපිට අඳින්න පුළුවන් 1යිද 2යිද 3යිද කියලා කියලා නිම කරන්න බෑ. එහෙනම් අනන්තයි. චතුරස්‍රයකට ඇති පාද 4යි සර්. චතුරස්‍රයේ පාද 4ට සමානයි නේද? නෑ සර්. නෑ. චතුරස්‍රයේ පාද 4 සමාන නෑ. සමාන වෙනම නම් ඒ චතුරස්‍රයට අපි කියන්නේ චතුරස්‍රයේ පාද 4 සමාන වෙන්න පුළුවන් නේද? මේ මෙතන චතුරස්‍රය කියලා තියෙන ඡයන වෙන්න ඕනේ නේද? චතුරස්‍රයේ මේ පාද 4 සමාන වෙනවා නම් අපිට වෙන නමක් කියනවා. මොකද ඒ නම? සමචතුරස්‍රය. සමචතුරස්‍රය කියලා කියනවා. සර් 12 වෙනි එකට උත්තරේ කීයයි? අනන්තයි. අනන්තයි. මේක ඉතා සරල සංඛ්‍යා රටාවක් නේ. මෙහෙමනේ රවුම යන්නේ. නේද? ඔව්. 3 6 එහෙනම් 9 3 6 9 9 සර් මම දන්නවට තව. හරි මේ මම දැම්ම විතරයි. හරි. හරිනේ 3 6 9 හරිනේ පැහැදිලිනේ? මෙහෙමයි. මේක දැන් මම ඔයාලට වැඩි කතා කරන්න නොදෙන්න පුතේ මේක අපි ටිකක් වේගෙන් කතා කරලා ඉවර කරගමු ලේසිනේ.
මේ ගැටලුව අමාරු වෙනකොට මොකද දැන් තියෙනවා අපිට අර ගණන් ගැටලු පන්තියේදී ටිකක් අමාරු ගැටලු තියෙනවා. මේක කියන්න පුළුවන්. මේකෙත් නෑ කියන්න දෙයක් නෑ අරකම තමයිනේ. මේමනේ. හතරෙන් මැද හතරෙන් පටන්ගෙන අට ගාවට ගිහිල්ලා එයා පහට නැමිලා රාමක් වෙනවා. පාසේනවා. ලේසි නේක එකත් ලේසි. ඔරලෝසු මුහුණතක මේක කණ්ණාඩි රැල්ලා බැලුවම පේන්නේ. එහෙනම් මේක කටු අනිත් පැත්තට යනවා. කටු අනිත් පැත්තට ආවම ලා කීයද? 9යි. වෙලාව එහා පැත්තට යනවා. මේක කටු දෙක මාරු වෙනවා පුතේ. කණ්ණාඩියකින් අල්ලා බැලුව විට පෙන්න ආකාරය හින්දා මේ කටු දෙක මාරු වෙනවා. සර් පාඩට උත්තරේ කීයද? 16 ආවේ. 9යි මේකේ වෙලාව. සුවඳයි අම්මේ ඔබේ වත සුවඳයි ලොවේ පිපුණු හැම මලට වඩා මිහිරි අම්මේ රසකර බිව් කිරි දෙතොල තැබූ හැම රසට වඩා. එන කවියක් තියෙනවා. මේ ගීතයෙන් විස්තර වන්නේ මලක් ගැනද කිරි ගැනද අම්මා ගැනද? අම්මා ගැන. මේ කිරි යනුවෙන් අදහස් ගන්නේ මව් කිරි, පිටි කිරි, එළ කිරි. මව් කිරි ගැන තමයි කියන්නේ. මව් කිරි ගැන කියන්නේ. මව් කිරි. මේකේ සංකේතයේ අදහස ආගමික මාර්ග සැලකුමක් අවමංගල සංකේතය. මොන ආගමේද? ක්‍රිස්තියානි ආගමේ සංකේතය. මේකේ මාර්ග සංඥාව. මොකද මේ මාර්ග සංඥාවෙන් කියන්නේ? නලා ශබ්ද කිරීම තහනම්. නලා ශබ්ද කිරීම. සාමාන්‍යයෙන් මොන වගේ තැනකද මේ වගේ එකක් ගහලා තියන්නේ? උසාවියක් කිට්ටුව ගහනවා. සමහර උසාවිය ඉස්සරහා තමයි බොහෝ වෙලාවට ගහන්නේ. සමහර විට පාසල් ඉදිරිපිට, පන්සල් ඉදිරිපිටත් ගහන අවස්ථා තියෙනවා. පොලිසිය ඉදිරිපිට ගහලා තියෙන්නත් පුළුවන්. හැබැයි හැම එකක්ම තැන නෑ. බොහෝ වෙලාවට උසාවිය ඉදිරිපිට වැඩිපුර දකින්න පුළුවන් උසාවිය ඉදිරිපිට මේ සලකුණු තියෙනවා. පහත දී ඇති මොනරාගල උසාවිය ළඟ තියේ. ඔව් තියෙනවා. මොණ්ඩාල උසාවිය වගේම මේ මොකද කේජානේ? 9ටයි 18ට යාවේ මොකද්ද? අපි අවසාන කතා කරමු පුතේ නැත්තම් මග යනවනේ. මුල කට්ටියට මග යනවා ප්‍රති කතා කරමු එකිනෙක. ලකුණු කරලා තියන්න. පේලිය අතරින් නොගැලපෙන වචනයක් ඇතුළත් වී ඇති පද පේලිය. බත්, ඉන්දියාප්ප, පිට්ටු, ආප්ප වචනයන් ගැලපීමක් තියෙනවා බලමු. අහගෙනිමු. කැවුම් කොකිස් අතිරස රස කැවිලි. එතන පොඩි රස කැවිලි කියන වචනේ ගැටලුවක් එනවා. එල්ලේ ටිකට් පැහැදිලි කරන්න අවස්ථාව දෙන්න එක. නැත්නම් මේක මාළු කඩේ වගේ වෙනවා. ඊට පස්සේ අවශ්‍ය තැන් වලදී කතා කරමු. ඔයා කතා කරන්න ආසයි බව ඇත්ත. හැබැයි හැමෝටම කතා කරන්නත් බෑ ඉතින් මෙතනනේ. අහගෙනිමු. ඔයාලගේ උදව් ඕනේ වෙනවා. එල්ලේ ක්‍රිකට් වොලිබෝල් චග්ගුඩු කිව්වම එතන ක්‍රීඩා ටිකක් තියෙනවා. මට නොගැලපෙන වචනයක් එන්නේ අංක කීයද? 2 එන්නේ. අංක 2 සර්. හරි පුතේ අනේ එක්කෙනෙක් කිව්වම ඇති ඉතින් නේද? අංක 2 රස කැවිලි කියන වචනෙත් එක තමයි එන්නේ අංක 2. හරි. ඊළඟට බසේ ලොරිය වාහනය කාර්ය නොගැලපෙන වචනයක් තියෙනවා වගේ අපි යටට යන්. ගෝවා මෑ බොංචි දඹල ඔව් එළවලු සරම ගෞම සරම කලිසම කමිසේ අඳින ඇඳුම්. එහෙනම් අංක කීයද නොගැලපෙන්නේ? 1. මොකද්ද වචනේ? වාහනය කියන වචනයත් එක්ක නොගැලපෙනවා. වත්තකින් පොල් ගෙඩි 625යි තැඹිලි ගෙඩි 112යි මේ අනුව තැඹිලි හා පොල්වල වෙනස අගින් පුතේ 5න් 2ක් 3යි. එහෙනම් තුන්වෙනි එක වෙන්න බෑ. දෙකෙන් එකක් 1යි. 6න් එකක්
6න් කඩු කරමු. පිළිතුරු අංක 2. පහයි. පිළිතුරු අංක 2. කටුකොලේ 625න් 130 කඩු කරාම පිළිතුර එනවා. අඹ ගසක තිබූ අඹ ගෙඩි ගන්න 194යි මුවත්තේ ජම්බු ගසක තිබුණු ගෙඩි ගන්න 69යි කොස් ගසේ ගෙඩි 9යි සියලු ගෙඩි වල එකතුව අපිට ලේසියෙන්ම ගන්න පුළුවන් මෙතනින් හැදුවා නම් 4යි 9යි 13යි 13යි 9යි 22යි. අගට දෙකේන උත්තරයක් තියෙන අංක 272. අගට දෙකේන උත්තරයක් තියෙන අංක 1. 272. මම එතනින් ඈ හැදුවේ නෑ. හදන්න අවශ්‍යතාවයක් වෙන්නේ නෑ ඉතින් නේද? හැදුවා නම් ඕන ඔක්කොම හදන්න පුළුවන් ඉතින්. 4යි 9යි 13යි 13යි 9යි 22යි. අගට දෙක තියෙන්නේ පිළිතුරු අංක 1 විතරයි. ලේසි වැඩක් නැත්තම් ඉතින් 22කින් 2 දෙකක් ඉතිරි 9යි 2යි 11යි 11යි 6යි 17න් 7 එකක් ඉතිරි 1යි 1ත් එක 2යි 272යි. බස් එක මගින් 65යි 13ක් බැස ගිය අතර එහෙනම් 65න් 13ක් අඩු කරමුකෝ කීයක් වෙයිද? 5න් 3ක් 2යි 6න් 5ක් 6න් එකක් 5යිනේ 52යි 7 දෙනෙක් දැන් අලු 52යි 7යි 52ට 7ක් 9යි. 59යි 65යි 13ක් අඩු කරන්න 52යි 7ක් එකතු කරන්න 59යි. සීනි කිලෝ එකක් 120යි පරිප්පු කිලෝ එකක් 160යි. කඩේට ගිය අංජනේ සීනි 500යි. කිලෝ එක 120 නම් සීනි 500 කීයක් වේද පුතේ? 60යි. 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 පරිප්පු කිලෝ එකම 160යි. 250ක් කීයක් වේද? 40යි. 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 එහෙනම් 60යි 40යි එකතු කරාම රුපියල් 100යි. 100යි. මුළු කෑම වර්ගවල එකතුව ඔක්කොම බලන්න කෑමද කියලා මෙහෙමයි. සමහර අවස්ථාවල පුතේ අපිට මේක මේ මෙහෙම බනිස් අග්ගලා වඩේ පැටිස් ඔය ආස්සේ කෑමක් නොවන දේකුත් දීලා තියෙනවා. හරි? දැන් මේ ප්‍රශ්න පත්‍රයේ මම කිව්වේ සරලයි කියලානේ. ඒක සරල හින්දා මේක ආස්සේ අර හංගපු ගැටලු නෑ. අපි ඕනනම් මේ බලමු දැන් ඊළඟට මෙතනින් පස්සේ ගන්න ප්‍රශ්න පත්‍ර කට්ලේ හෝ බැරි නම් මම මේ වෙන පේපර්ස් තියෙනවා ඔකට ගැලපෙන. කෙටි විශේෂයෙන් කෙටි ප්‍රශ්න පත්‍ර ටික මේ අපි එහෙම පේපර්ස් ටිකක් ඉස්සරහට කරමු ඉතින්. කරලා බලමු ඒ විදිය ගැටලු තියෙන ඒවා. ඒ විදිය ඕන තරම් ප්‍රශ්න පත්‍ර කටලා තියෙනවා. සර් මේ කොන්දා 4 වසරේ මුලට. ඔව් මේක 4 වසර මුලට හොඳයි. ආරම්භයේදී මේක හොඳයි. වැඩේ තියෙන පුතේ මෙහෙමනේ දැන් ප්‍රශ්න පත්‍ර කට්ටලයක් අර වෙනදා වගේ ලස්සනට තෝරගෙන අරගෙන කරන්න වෙන්නේ නැහැ. බලලා කතා කරලා කාට හරි ගෙන්න ගන්න පුළුවන්ද කියලා බලලා එහෙම ගැටලුවක් මේ තියෙන්නේ. දැන් ඉස්කෝලේ නිවාඩු එකත් එකවේ තියෙන්නේ. අපි කොහොමවත් මෙහෙමයි. මෙතනින් පස්සට මේ දැන් ඒක කරන්න වෙන්නේ පුතේ අර දැන් බොහෝ වෙලාවට අලුත් ප්‍රශ්න පත්‍ර කටලයකම තමයි යන්න වෙන්නේ. කියන්නේ අඳුරන ප්‍රශ්න පත්‍ර කටලයකට ගන්න ගැටලු තියෙනවා. මේ මම කියන්නේ අපි මෙහෙම පේපර්ස් කිහිපයක් හරි ටිකක් මැදින් කතා කරමු අමාරු පේපර් එකක් දෙකක්. හරි? පොඩි ගැටලු තියෙන ටිකක් නැත්නම් අපුතේ පුළුවන් ගණන් මේ වගේ ගණන් තියෙන පේපර් එකක් හොයලා ගෲප් එකට දාලා වෙලාවක් කාලයක් අරගෙන ඒක සාකච්ඡා කරන්නත් පුළුවන් සර්. නෑ අපි දැන් ප්‍රශ්න පත්‍ර කටලේ තියෙන එකේ ප්‍රශ්න පත්‍ර කටලේ ඉස්සර සාකච්ඡා කරමු. දැන් ඊළඟට ඔයාලගේ ඊන කර්මන ටියුට් එක දෙනවා මම ඔයාලට ඊළඟට. ඊළඟට ටියුට් එක දෙනවා. ඊට පස්සේ මේක ඉවර වෙනකොට මේ තව ප්‍රශ්න පත්‍ර කටලයක් කොහොමද අර මං ගෙන්නන එකකුත් තියෙනවානේ. බලමු ඒක අමාරු නොවන එකක් නම් නැත්නම් ඒක නම් ගැටලු තියෙනවා. ගැටලු තියෙනවා කිව්වා එකේ බලන්න ඕනේ. ඒක අමාරු නොවන එකක් නම් ගැළපෙන ඒ කියන්නේ පරණ ප්‍රශ්න පත්‍ර කට්ටවල පේපර්ස් තියෙනවානේ. විශේෂයෙන් ওই ගැටලුව තියෙන්නේ දෙවෙනි එකට නෙවෙයි පළවෙනි එකටනේ. දෙවෙනි එක තෝරගන්න ගියාම තමයි මේක නම් කට්ලේක පේපර් කට්ලේ ටික ගන්න ගැටලුවක් නෑ දෙවෙනි එක. පළවෙනි එකට අදාළ අපි කොහොමද දැන් ගණන් ගන්නලු පන්තියක් සංකීර්ණ ගැටලු තියෙන පහෙත් දරුවොත් එක්ක කතා කරගෙන යනවනේ. නේද? එතන ගැටලුවක් නෑ.
මේ පන්ති ඇතුළට මම ඉතින් papers දෙක තුනක් හරි මෙදින් කරන්නම් අපි එක බලමු. අපි ගැටලු තියෙන ප්‍රශ්න හදමු. හරි. මේක හැබැයි ඉතින් මෙහෙමයි. මේ සරල එක ඇතුලේ මම කියන්නේ ඔයාලගේ ලකුණු ප්‍රමාණය උපරිම 100ට ගන්න උත්සාහ කරන්න. එකක් දෙකක්වත් වරද්දා ගන්න නැතුව සියල්ල හරියට කරගන්න තැනට එන්න. අපි බලමුකෝ ඒක. හරි. මේක ඇතුලේ මම සංකීර්ණ නෑ. එහෙනම් මේකේ තියෙන කැම ටික එකතු වෙන ගන්න වෙන්නේ අපිට. සමහර අවස්ථාවල හංගලා දෙනවා ටක් ගාලා මේක ඇස්සේ වෙන එකකුත් දීලා. හැබැයි ඉතින් මේ ගණන් හරියට බලන්න වෙනවා. මේක 5ටනේ. මේක කෙලින් 4ට. මේක 3ට. මේක 1ට. 1යි 4යි 8යි 8යි 5යි 13යි නේ. කැම 13යි. 1යි 3යි 4යි 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 8යි 8යි 5යි 13යි. සර් ස්තනේ ලිව්වනේ. ස්තනේ ලිව්වා නම් සර් මං ලිව්වේ ස්තනේ. සර් මම ඉරකුත් ඇඳා ලිව්වා. මේක තමයි කරගන්න ගැටලුව. මම නැවත මෙතනට යන්නම්. මේ මෙහෙමයි. උපදේශ දී ඇති ප්‍රශ්න වලට තිත්තිරි මත ලියන්න කියනවා. පිළිතුරු යටින් ඉරක් අඳින්නේ උපදේශ දී ඇති ප්‍රශ්න වල නිවැරදි පිළිතුරු යටින් තෝරා යටින් ඉරක් අඳින්න කියන පුතේ මෙතන දැන් අපිට මේ දීප උපදේශ ටික මේ අනු කොටස් තියෙනවා කියන කාරණෙත් වැරදිනේ මේක තියෙන දෙවෙනි ප්‍රශ්න පත්‍රයට දාලා එකක්. ඒතර මේ උපදේශ ටිකත් අර මේ එමු විශේෂයෙන් දීලා නැහැ. ප්‍රශ්න පත්‍ර කටලයත් සරලයි. ඒතර දැන් පළවෙනියට මෙන්න මෙතනින් සමහර වෙලට උපදේශ දෙනවා. මුලින්ම උපදේශයක් දෙනවා ප්‍රශ්න සියල්ලටම ඉරියන් දෙන්න කියලා. දැන් ඒ විදිය උපදේශයකුත් මෙතන දීලා නැහැ. හරිද? දැන් මම මේ තර්ක කරන්නේ මේකේ තියෙන කාරණාත් එක්ක. ඒ විදිහට උපදේශයක් දීලත් නැතුව ඊට පස්සේ ප්‍රශ්න වලට කෙලින් උඩින් උපදේශ දෙනවනේ. ඒ උපදේශය ඇතුළෙත් මෙතන කියලා නැහැ. ඉරි ගහන්නද මොකද්ද කරන්න කියන්නේ කියලා. මුකුත් කියලා නැතුව හිස්තැනකුත් දීලා උත්තර තුනකුත් දීලා තියෙනවා. ඇත්තට මේ වගේ තැනක මොකද්ද කරන්න වෙන්නේ? වඩා හොඳ මොකද්ද? කෙටි ප්‍රශ්න පත්‍රයක් ලියන්න. සර් ඉරාන්දින එක. වඩා හොඳ පුතේ ඉරාදින එක. හැබැයි දැන් මෙතන කවුරු හරි කෙනෙක් මේකේ ලිව්ව කෙනාට මට දැන් වැරදි කියන්න බෑ. වැරදි කියන්න මං සාක්ෂි ටික හොයන් ගියා උඩ මුලින් උපදේශේ නෑ ප්‍රශ්න සියල්ලටම ඉරියන්දින්න කියලා. හරිද? ඔයාට මට හරියක් දෙන්න චුට්ට මේක අහගමු මම කියන කතාව. ඔයාට මට හරියක් දෙන්න වෙනවා. මෙතන පුතේ කළ යුතුම කාර්යය. කිසි කතාවක් නැහැ කළ යුතුම කාර්යය 13ට ඉරි ගහන එක පමණයි. හැබැයි ඔයා මෙතන ලිව්වා නම් ඉරි නොගහ ලිව්වා නම් මට ඔයාට වැරදි කියන්න උඩ උපදේශය නැහැ. ඒක ප්‍රශ්න පත්‍රයේ අඩුවක්. ඒක උඩ උපදේශය තිබුණා නම් මුලින්ම අර ප්‍රශ්න පටන් ගන්න තැනින් කලින් උපදේශය තිබුණා නම් ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ඉරි ගහන්න කියලා විතරක් කිසි කතාවක් නැහැ වගේ උත්තරේ වැරදි. ඒක දෙකම කරපු කෙනාටත් උඩ උපදේශයක් නැහැ නේ මට. නැතිනම් දෙකම කරපු කෙනාටත් මට හරියක් දෙන්න වෙනවා. හැබැයි පුතේ කළ යුතු දේ ප්‍රශ්න පත්‍රයේ ඉරි ගහන එක. හැබැයි මෙතන කියනවා නම් වෙන විශේෂය. රවුම් කරන්න හරි විශේෂ දෙයක් කියනවා නම් අන්න ඒක කියවලා ඒ අදාළ දේ කරමු. හරිද? හරි. ශානිකා මොකද ගැටලුව? සර් අපේ ෆෝන් එකේ චාර්ජරය හොද්දටම බහැලා මං කට් වෙන්නද? ඔයා ෆෝන් එක ඕෆ් වෙනකන් ක්ලාස් එකේ ඉන්න. ෆෝන් එක ඕෆ් වෙලා යයි. ඊට පස්සේ ෆෝන් එක ඕෆ් වුණාම කරන්ට් එක ආපුවාම charge කරගන්න නැවත පන්තිට සම්බන්ධ වෙන්න. ගැටලු තියෙනවා පුතේ ඉතින්. හරි සර්. පුළුවන් තරම් උපදීමේ ඉන්න. සමහරවිට කරන්ට් එකේ විදි. මොකද කරන්නේ? කැමති නම් කට් වෙන්න දැන් ෆෝන් එකේ charger අවශ්‍ය නම් පන්තිය පස්සේ අහන්න පුළුවන්. ඒක තීරණය කරගන්න. ගැටලුවක් නැහැ. හරි. කිසියම් රටාවකට තිබී පසුව වෙනස් වී ඇත. නියම ගැළපීමට තිබිය යුතු ආකාරය සඳහන් පිළිතුර යටින් ඉරක් අඳින්න. අපි උත්තරවලට යමු. අපි උත්තරවල රටාවක් තියෙනවද කියලා බලමු. මොකද කිසියම් රටාවකට තිබිලා මුලින් තිබිලා වෙනස් වුණා කියලා කියන්නේ. ඒතර මම හිතන්නේ මේ කොහොමද දන්නේ නැහනේ. මේක අඩු සංඛ්‍යාව ඉඳලා විශාල සංඛ්‍යාවද විශාල සංඛ්‍යාවද අඩු සංඛ්‍යාවද කියලා දන්නේ නැහැ. 3 2 3 මුලට දාලා 6 මුලට දාලා 8 දෙවෙනියට දාලා 6 8 7 5 පොඩ්ඩක් ගැලපෙන්නේ නැහැ වගේ. 2 1 මාරු කළා නම්
8 7 6 5 4 එක පොඩ්ඩක් ගැලපෙනවා වගේ බලමු අපි තව ඒවා තියෙනවද දන්නේ නැනේ 5 6 8 7 ඒක ගැලපෙන්නේ 7 8 තිබුණා නම් හරි අනිත් පැත්තට එහෙනම් අපිට පිළිතුරු අංක 2 තෝරන්න වෙනවා 3 2 මුලින්ම 8 ඊළඟට 7 ඊළඟට 6 ඊළඟට 5 පිළිතුරු අංක 2 තියෙන එහෙම තුන්වෙනි එකේ තියෙන 5 6 8 7 8 7 නේ 7 8 වෙන්න බෑ එහෙනම් අපිට තෝරන්න වෙන්නේ පිළිතුරු අංක 2 මේකෙත් බලමු උත්තර වලින් 4 ඈ වලින් පටන් ගන්න එකක් නම් වෙන්න බෑ ඉතින් එහෙමනම් ඈ වලින් පටන් ගන්න ඕනේ ආ ඈ හරියන්නේ නැහැ මෙතන ඈ ගිහලා ඈ යන එක හරියන්නේ නැහැ දැන් මේකේ නෙවෙයි තියෙන්නේ තරත් ගැටලු තියෙන එක වැරදි කොහොමද ඈ පිළිතුරු අංක 3 නම් ගැලපෙන පුතේ 3 මේකේ දිහා බැලුවම C වලින් පටන් ගන්න එක ගැලපීමක් නෑ A වලින් පටන් ගන්නම හරි D වලින් වෙන්නත් පුළුවන් A B C D පළවෙනි එක ගැලපෙනවා දෙවෙනි එක ගත්තොත් D B D ඊට පස්සේ B වෙන්න බෑ එහෙනම් C වෙන්න බෑ ඒකේ අංක 2 ගැලපෙනවා 2 මේකේ 3 කියන පුතේ 6 නේ. ඉතින් 6 කියන්නේ මැද සංඛ්‍යාවක් එක්කෝ. මම මේ තියෙන පිළිවෙලම හොඳයි. ඔව් අනිත් පැත්ත. 4 3 2 1 නම් හරි. ඒ කියන්නේ 5 6 7 8 එක හරි. 7ෙන් පටන් ගන්නත් බෑ. ඔය ටිකම අනිත් පැත්ත ගහලා දැම්මම හරි. පිළිතුරු අංක 2. හරි. කොහොමද මං 32 හදන්නේ? දැන් මං කියන්න දැන් ඔව් රුක්ෂන් කියන්න කොහොමද හදන්න ඕන? මම හදන විදිය කියන්න කොහොමද හදන්න ඕන? දැන් මුලින්ම නම් ටික ලියා ගන්නවා නිලූෂා නිශානි නදීකා කියලා ඊට පස්සේ නිලූෂාට වඩා අනි උසයි කියනෝනේ ඔව් නිලූෂාට ඉරක් ඇඳ ගන්නවා ඊට වඩා උස ඉරක් නිශානිට ඇඳ ගන්නවා නිශානිට වඩා නදීක මිටි කියනෝනේ නදීක නිශානිට වඩා මිටි ඉරක් ඇඳ ගන්නවා මම ඔයා කියන විදියට නිලූකා නිලූෂාට වඩා නිලූෂ හැන්දා නිලූෂාට වඩා නිශානි උසයි කියපින්ද ඊට වඩා උස ඉරක් ඇන්දා හරි නිශානිට වඩා නදීකා මිටි නමුත් මෙයාට වඩා මිටි නමුත් නිලූෂාට වඩා උස හින්දා ඒ දෙක අතරමැදින් මෙයාගේ ඇන්දා හරිනේ දැන් මොකක්ද අහන්නේ උස වැඩි පිළිවෙලට සිට ගත්තේ නම් උස වැඩි කැඩි කැඩිනේ දැන් නිලූෂට වඩා නදීකා උස වෙන්න ඕන ඔව් නිලූෂට වඩා නදීක උස තමයි මං ඇන්දේ හරි එහෙනම් උසම නිශානිනේ නිශානි නදීකා නිලූෂා නිශානි නදීකා නිලූෂා පිළිතුරු අංක 1 මෙහෙම ඉරියන්දි ගන්න එක වඩා හොඳයි එහෙම නැත්නම් ඉතින් අපිට උස සෙන්ටිමීටර් දාගන්නත් පුළුවන් අපි හිතමු උස සෙන්ටිමීටර් නිකන් ඉරක් ඇඳලා බෝලයක් දාගත්තත් හරි සර් උස වැඩි වෙන පිළිවෙලට කිව්වහම උස අඩු එකේ ඉඳලා වැඩි එකට එහෙනම් මම වැරදි එකක් ලකුණු කරේ එහෙනම් නිලූෂගෙන් පටන් ගන්න ඕනේ නිලූෂා නදීකා නිශානි හරි උත්තර අංක 3 බෝලයක් දාලා කොහොමද කොහොමද මිනේද නේද කිව්වේ බෝලයක් දාලා කොහොමද අදින්නේ ඉරක් දාලා ඊට උඩින් බෝලයක් දාන්න ඒ කියන්නේ
ඉර ඇඳලා ඒක උඩින් මූණක් වගේ බෝලයක් දාන්න. ආහෝ හරි. ඔයා කියන්නේ ළමෙක් අඳිනවා කියන්නේ කොටු පිටයි ළමෙක් අඳිනවා. උස පිළිදෙට. ඒක හරි. නේද? අපි කොටු පිටයි ළමයි තුන් දෙනෙක් අඳ ගන්න. උස කියන විදිහට. එහෙම නැත්නම් මෙයාගේ උස දාන්නත් පුළුවන්. මෙහෙම. නිලුෂා සෙන්ටිමීටර් 100ක් උසයි කියලා කියනවා නිකන්. උසක් දාන්න සෙන්ටිමීටර් 100ක් උසයි. එහෙනම් නිලුෂා නිශානිට වඩා උස නම් නිශානි උස සෙන්ටිමීටර් 90යි කියලා මම දාගත්තේ. කාගේ හරි මයික් එකක් ඔන්නේ. ඕන එකක් මේ බයින්න ගහන්න කියන්න පුතේ මයික් එක ඔක්කොල ඉතුරු ගැටලුවක් නැහැ. එතකොට මේ වෙනදා ටීචර්ලාගේ ඉස්සරලාගෙන් ගුටි කනවා දැන් එහෙම නෑ නේද? ගෙදරින් හරි ගුටි කන්න බෑ. එතකොට දැන් මේකේ කියනවා නිශාන්ට වඩා නදීකා මිටි නමුත් ඒ කියන්නේ මේ 100ට වඩා නිශාන් නෙවෙයි. නිශානි 90යිනේ. නිලුෂා මම දෙක මාරු කළා. ඔව්. මම මේ ඉලක්කම් දාන විදිය ගත්තේ. නිලුෂාට වඩා නිශානි උඩයි නම් මම නිලුෂා 100 දැම්මොත් නිශානි 120ක් දානකො. ඔය එකම දාමු 120 කියලා. නිශානි උසයි. නිශානිට වඩා නදීකා මිටි නමුත් ඒ කියන්නේ 120ට වඩා අඩු නමුත් නිලුෂාට වඩා උසයි කියන පුතේ 110 දාගන්න. හරි. දැන් පුළුවන් පුතේ මිටි මේක නා කවුද? නිලුෂා දෙවිනියට නදීකා මෙතෙන් ලියන්න ඕන නදීකා ගාවෙන් ලියන්න ඕනේ. 110 ලියන්න ඕනේ මෙතනින් නදීකා. දෙවිනියට නදීකා තුන්වෙනියට නිශානි. පිළිතුරු අංක 3. හාවුන් 48යි කපුටන් 36යි කකුල් ගන්න එකතුව. හාවට කකුල් කීයද පුතේ? අපි බලමු උත්තරයක් නැත්නම් අපි උත්තරයක් තෝරමු. ආවට 4යි නම් මට කියන්නකො 8 වරක් 4 32 ඉතිරි 4 වරක් 4 192ක් එනවා. මේ චුට්ටක් හිමින් උත්තරත් දෙමු. අයියෙන් කෑ ගහන්නේ නැතුව වගේනේ. ඊළඟට කපුටන් 36යි නම් පුතේ 36 අපි ගුණ කරන්න ඕනේ දෙකෙන්. 36 දෙකෙන් ගුණ කරන එක ලේසිනේ. කීයද පුතේ 36 දෙක? කී 36 දෙක? 72. මෙතන උත්තරයක් නෑ වගේ තමයි. උත්තරේ 264. 4 උත්තරේ. මොකද්ද ඔයාලා කරේ? ඉර ගැහුවේ නෑ සර්. 4 දාලා 264 දාලා අනිත් එකට ඉරක් ගැහුවා. අන්න හරි. මෙතනින් පස්සේ පුළුවන් නම් ඔයාලා මෙන්න මේ වැඩේ කරන්න. මම දැන් මේ ප්‍රශ්න පත්‍ර කට්ලේම ගැටලුව තියෙනවනේ. දැන් අදට මොකද්ද කරන්නේ හැමෝම 264ට ආසන්න උත්තරේ ගැහුවා. කමන්නේ. දැන් ඕන කෙනෙක් මොනා ලිව්වත් කමක් නැහැ හැමෝටම පොදු හරිය දාන්න වෙන. මෙතනින් පස්සේ මම ඔයාලට පොදු උපදේශයක් දෙන්නම්. මේ ප්‍රශ්න පත්‍ර කට්ටලේ ගැටලු තියෙනවනේ. වැරදි උත්තර තියෙනවා. එහෙමනම් හොද්දට විතර බලන්න. හැබැයි පුතේ ඔයාගේ උත්තරේ හදන ක්‍රමේ වැරදිලා වෙලා වෙන උත්තරයක් ලියලා ලිව්වට කියලා හරියන්නේ නැහැ. ප්‍රශ්නේ වැරදි එකක් හම්බ වුණොත් ඔයාට අයිතියක් මන් දෙන්නම් එහෙම කරන්න පිළිතුරු අංක 4 දාලා මේ විදිහට ලියලා එකට ඉර ගහන්න. අදට හැමෝටම හරි දාගන්න. මෙතනින් පස්සේ ප්‍රශ්න පත්‍ර කට්ටවල එහෙම එකක් ආවොත් නෑ ඔහොම කරන්නද දැන්? එපා දැන් වෙලාවක් නැති හින්දා 35 දී මම කල්ලාතුව මම ඔයාලට වෙලාවක් දෙන්නම්කෝ. එතන ගිහලා බලමු 35 දී මේ ඒ වගේම මේ පේපරේ පුළුවන් නම් මෙහෙම කරන්න. දැන් අපිට ආපහු ඊනක පන්තියේදී තියෙන පුතේ මේ කොහොමත් 5 එකනේ ආය යවෙන්නේ. අද 5 දෙක කතා කරගත්තොත් 4 දෙක කතා කරොත් 5 එකනේ. ඒක කරනකොට ওই විදිහේ ගැටලුවක් ආවොත් ගෲප් එකට මැසේජ් එකක් දාලා තියන්න මෙන්න මේ ප්‍රශ්නේ ගැටලුවක් තියෙනවා කියලා. ඒකට මම මොකක් හරි උපදේශයක් දෙන්නම්. හරි අපි ගෲප් එක හරහා පොඩක් ඒක ගැන චුට්ටක් කතා කරමු. 5 2යි හෙට දානවද මට? හරි නේ නෑ අද රෑම දාන්න.
हाँ सर හරි. මේතනදී දැන් හැමෝම හතරට හතර විදිහේ ලියලා හරි දාගන්න. 264 ලියලා. බෝතලයක මකන කෑලි 75යි එවැනි බෝතල් 5ක කියන පුතේ මෙහෙම ලේසි වැඩක් කරන්නත් පුළුවන්. 75ව 10ක් කීයද? 700 හතර එක සාකච්ඡා කරලා ඉවරද සර් මම මට බැටරි බහලා කටුනා. ඉතින් පුතේ ආපු ඉවරේ දන්නවනේ. ඉතින් බලන් ඉන්න මේ හතර එක තමයි කතා කරන්නේ. අහගෙන ඉන්න දැන් මෙතනින් එහාට. චිත්තුනට කීයද සර්? 33 පිළිතුරු අංක 4 මේ තියෙන ගහලා. හැමෝම 33 පිළිතුරු අංක 4 ලියලා 264 ලියලා හරි දාගන්න ඉතින්. මොකට ගැහුවා? හරි. එතකොට මේ මං කිව්වේ 75 5ක් නෙවෙයි 10ක් ගත්තා 750යි. දෙකට බෙදුවම 750. 10 දෙකට බෙදුවම 5යිනේ. 750 දෙකට බෙදුවම 375. එහෙම නැත්නම් 75 පහෙන් ගුණ කරන්න කිසි ගැටලුවක් නැහැ. 375. හාරසිය 58යි කුඩ 4ට වෙන් කරාම කුඩේ ලැබෙන ගාන අහන්නේ. ඒකෙත් උත්තරයක් නැහැ. සර් 458 හතරෙන් බෙද්දහම දෙකක් ඉතුරු වෙනවා. නෑ මම මේක මේ වෙනස් කරලා දෙන්නම්. ආයෙත් ගාන හදන්න. දැන් එතන තුනද තියෙන්නේ? 448. 448ද 448 දැන් මුකුත් කෑ නොගහ උත්තර මුකුත් කියන්න එපා. ඔයාගේ පේපරේ ඔයා ලකුණු කරපු උත්තර තුනෙන් ලකුණු කරපු එක මකලා දාන්න. මේක 448 කරගන්න. දැන් මේ ප්‍රශ්නේ නැවත කියවලා හරි උත්තරේ මේ තුනෙන් නැවත තෝරන්න. කෑ ගහන්න බෑ. එක්වෙනින් කරා. හරි ඇතිනේ තව වෙලා ඕනද? හරි සර්. හරි සර්. හරි සර්. හරි. කට්ටිය හරි ඇති කියලා ඉතලා මම කියන්නම්. එහෙනම් අපිට කියන්නේ කූඩේක රබරන් ගෙඩි 448ක් තිබුණා. ඒ සමාන කූඩ 4ට වෙන් කළේ නම් එක කූඩයකට ලැබෙන ගෙඩි ගන්න කියලා අහන්නේ. එහෙනම් 4ට 4 ඒවා 1යි, නැවත 4ට 4 ඒවා 1යි, 8ට 4 ඒවා 2යි. පිළිතුරු අංක 3. සර් අපේ ෆෝන් එකේ බැටරි බහලා දැන් කට් වෙයි. කරන්ට් එක නැහැ. හරි දාසෝ මොකද කරන්නේ? ඉතින් පස්සේ වීඩියෝ එකෙන් බලමු. ඉතින් ඔයාලට පුළුවන් ඉන්නේ විනාඩිය 10කට ඉන්න මේ විනාඩිය අහගෙන ඉන්න. හරි මම මේක රෙකෝඩ් කරලා තියෙන්නේ අවසානට ඔයාලට ඒක බලන්න පුළුවන්. 112යි. සර් කියන්නේ කැඩි කැඩි ඇහෙනවා සමහර වෙලාවට. මේ පුතේ සිග්නල් ගැටලුවක් තියෙන්නේ. හිටපු ගාම සිග්නල් අඩු වැඩි වෙලා යනවා ඒකයි ඔය. 65 පහෙන් බෙදුවම මට උත්තරේ කීයද කියලා කියන්න. 13යි. 65 පහෙන් බෙදුවම 13. එහෙනම් 13ක් ලැබෙනවා පිළිතුරු අංක 1. 26 දෙකෙන් බෙදුවම 13. 33 3ෙන් බෙදුවම කීයද? 11යි. 11 ලැබෙන්නේ මේකේ. 49 7ෙන් බෙදුවම කීයද? 49 7ෙන් බෙදුවම කීයද? 7යි. 7 ලැබෙන්නේ මේකේ.
පිළිතුරු අංක 1. මිනිසාට නැතුවම බැරි දෙයකි වාතය. වාතය. ඇඳුම් නැතුව ඉස්සර මිනිස්සු ජීවත් වුණා. නිවාස නැතුවත් හිටියා නේද? කුඩා ළමයින්ට දිය යුතු පෝෂ්‍යදායී ආහාරයකි. මව්කිරි. මව්කිරි.